මේ බොහෝ දිනේදී ගම්වාසී දහස් දෙනා අතරේ බොහෝ සුළු පිරිසක් මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. නැවත උපතක් මරණයෙන් මත්තේ තියෙනවා කියන චේතනාව ඇති වෙලා විහාරස්ථානයේ ඒකරාශී වෙලා හිමිදිරේ සිල් සමාදන් වෙලා ධර්මය අහන්න ඇති. ඉතින් ඒ ධර්මයත් අහලා දැන් මේ සන්ධ්‍යා භාගයේදී තවත් දේශනාවක් අහන්න හදනවා. නිවැරදිව දහම් දැනුමක් ඇති කර ගන්න ඕන. එතකොට නිවැරදි දහම් දැනුම අපිව අරන් යනවා කොහෙටද? අපේ නිවන කරා අරන් යනවා. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ කරුණාව මෛත්‍රිය පිරිච්ච මිනිසුන්ගේ පාරාදීසයක්. කුහක දුෂ්ට මිනිසුන්ගේ තැනක් නෙමෙයි. බුදුහාඳුරන්ට බුද්ධ ආගම කියලා ආගමක් හදන්න ඕනේ නැහැ. පහු කාලෙනේ බිහි වුණා. උන්වහන්සේට උනේ කරුණාව ඇති මිනිස්සු හදන්න. වැරදි කරපු මිනිස්සු ඒ වගේ මුදවලා හොඳ සත්පුරුෂයන් කරා. එතකොට එහෙම මිනිසුන් හදන්න ඕන උනේ. ඒ නිසා මේ ධර්මයෙන් තනන්නේ පින්නතුනේ ආධ්‍යාත්මික ගුණ ධර්ම මිනිසුන්ගේ. මූලික මානසික ගුණ ධර්ම ඉස්සල්ලාම සීල සමාධි. ඊට ප්‍රඥා අති උතුම් වූ මානසික ගුණ ධර්ම භාවනාව නිවන. ඒ නිසා ඉස්සල්ලාම තියෙන්න ඕනේ. ඉස්ලාමයන්ට ඕනේ ශාසනය නිවන් දකින්න නෙමෙයි. ඉස්ලාම මූලික මානසික ගුණ ධර්ම ඇති කර ගන්න ඕනේ. මේ ලෝකේ මානසික ගුණ ධර්ම කතා වෙන්නේ බුදුවරුන්ගේ ධර්මයේ පවතින තැන්වල විතරයි. එතකොට මානසික ධර්මතා අපි ඉස්ලාම් පිළිටුවාගෙන බුදුන් වහන්සේගේ ධර්මයේ ගවේෂණය කරනකොට අපි යථාර්ථවාදී මිනිස්සු වෙනවා. අපි දැන් යථාර්ථවාදී මිනිස්සු නෙමෙයි. අපි භෞතිකවාදී. අපි සරණ ගෙල්ල ඉන්නේ මේ ග්‍රහ ලෝකේ. පින්නතුනේ අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සරණ ගියත් ඒ නිකලෙසේ මුනිවරුන් සරණ යන මිනිස්සු මරණයන් මැත්තේ දුගතිය යනවා. එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වා කියලා අපිට පිහිට නැති වෙලා තියෙනවනේ එහෙනම් 1000ක් මරනොත් 1000ම පල්ලෙහා තලවල සතර පාය 999ක් එක්කිනා එන්නේ සුගතියට. එහෙනම් මේ තිසරණේ කිව්වා කියලා බුද්ධං සරණං කිව්වා කියලා ධම්මං සරණං කිව්වා කියලා සංඝං සරණං කිව්වා කියලා අපිට පිහිට නැති වුණේ ඇයි? අර්ථය ගත්තේ නැති හින්දා. ඒ නිසා බුද්ධ ශාසනයේ අර්ථය ගන්න ඕනේ. මේ බුද්ධ ශාසනය තියෙනකොට විතරයි මේ භෞතික ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් දහම් කැඩපත යථාර්ථවාදී දහම තියෙන්නේ. එතකොට මේ භෞතික ලෝකේ අවබෝධ කරගන්න ඕනේ. අපි ඇස් වහගත්තොත් දැන් අපට රූප ලෝකේ නැති වෙනවා. කන් දෙකේ ඇඟිලි ගහගත්තොත් ශබ්ද ලෝකේ නැති වෙනවා. එහෙනම් මේ ලෝකය කියන්නේ දුවදරුවෝ ටික නෙමෙයි. ඉඩම කඩම හරක බාන වත්කම් පොහසත්කම් ගෙවල් දොරවල් මේ ග්‍රහ ලෝකෙ නෙමෙයි ලෝකෙ කියන්නේ. මේ මහා පස්ගුලිය නෙමෙයි. ලෝකෙ කියන්නේ බඹයක් පමණ ශරීරය. ඇහැ නැත්නම් ලෝකෙ නැහැ. ඒ නිසා බුදුදහම කියන්නේ මේ බඹයක් පමණ කය අවබෝධ කිරීම. මහා දාර්ශනික අර්ථයක්. ප්‍රඥාව විමසලා බුද්ධියට ගලප ගන්න ඕනි මහා දාර්ශනික අර්ථයක් මේ බුදුවරු දේශනා කළා. ඒ ධර්මයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය තුල. අපේ ඇත්ත ජීවිත කතාව තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ. අප මේ මූණ දෙන්නේ භෞතිකවාදයේ මිනිස්සු වශයෙන් භෞතික ලෝකේ. මේක විග්‍රහ කරගන්න යථාර්ථවාදය ඕනේ. ඒ යථාර්ථවාදයේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. අපි ලිඳේ ඉන්න අර මැඩියා කියලා සමාන උපමා වලට කියනවනේ. අපි ඒ වගේ. අපි ලිඳේ ඉඳන් මහා ලෝකයක් විග්‍රහ කරන්නට යනවා. ලිඳෙන් උඩට එන්න ඕනේ. එතකොටයි ලෝකෙ පේන්නේ. ලිඳෙන් උඩට ආව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමාම විග්‍රහ කරගත්තා. මේ ධර්මයේ අහඹු විදියට ආශිර්වාද සෙත් ලැබෙන එකක් නෙමෙයි. මිනිස්සු එහෙම බලාපොරොත්තු වෙනවා. ගුණයක් මත පිහිටා ගත්තට පස්සේ ඒ ගුණේ හේතුවෙන් ඒකම යාට සිතක් වෙනවා. ඒකම සාන්තියක් වෙනවා. ගියපු දහම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. ඒක අවබෝධ කරගන්න යන්න කලින් ඉස්සලම මිනිස්සු වෙන්න ඕනේ. අද සමහර මිනිස්සු පින්නතුන් අපේ සමාජයේ පේනවා. මොකද්ද? තිරිසනුන්ටවත් උපමා කරන්න බෑ. ඒක තිරිසනුන්ට කරන අපහාසයක්. ඒ තිරිසන් මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක් වෙලා. මේ තියෙන්නේ අන්තිම පහන්සිල මේ ධර්මයේ අන්තිම පහන්සිල මේ දැල්වි දින අන්තිම තෙල් ටිකේ. තාටික් කාලේ බුද්ධ ශාසනය ඉවරයි. වර්තමානයේ 30000ක් විතර සංඝයා හා පවුරක් වගේ තියෙනවා.
මේ සංඝයා නැත්තම් මේ සිංහලට ආගිය තැනක් නැහැ. මේ සංඝයා 30000 නැත්තම්. ඒ නිසා වර්තමාන සංඝයා දුසිල්වන්තව හරි සිල්වන්තව හරි දුසිල්වන්තකම සිල්වන්තකම අපට වැඩක් නැහැ කාගේවත්. අපි හොයන්න ඕන අපේ ගාන. කර්මයේ පුද්ගලිකයි. ඒ නිසා වර්තමාන සිල්වන්තව හරි දුසිල්වන්තව හරි මේ කර්මය හා ඵලය මේ බුදුබණ පදේ කියලා දෙන්න ඉන්නවා. අනාගතේ යතුනාට පස්සේ සිල්වන්තවත් දුසිල්වන්තවත් මේ බුදුබණ පදේ අහන්න නැහැ. මොකද්ද බුදුබණ පදේ? යථාර්ථය අවබෝධ කිරීම මේ බඹයක් පමණු ශරීරයේ. බුදුදහම කියන්නේ බාහිර ලෝකේ හොයන එක නෙමෙයි. අද හැමතැනම හන්දියක් ගන්න පිළිම හදාගෙන එතන කැටයක් තියලා යාචකෙක් වගේ බුදුහාමුදුර හැමතැනම පින් කැටයි මේකයි මල් පාන්සුදු පත්තු කර කර ඉන්නවා. නමුත් මිනිස්සු තුල ධර්මයේ නැහැ. ඒතර මිනිස්සු බෝගස්වල ණය ගැරන්ටි දෙලා අදෘශ්‍යමාන විදිහට පිහිටක් හොයනවා. මේ බුදුදහම නෙමෙයි. ඊට පස්සේ මාධ්‍ය වලින් මව්පිය වන්දනා කියලා. ළමයිනු අම්මලා එක තැනකට එක්කව කරලා මව්පිය වන්දනා කියලා ළමයි අම්මලා බදාගෙන අඬනවා. අරෙන් කයි බලක් කියනකොට මේ ධර්මයේද? ධර්මේ නම් රාග දේශ මොහ ප්‍රහාණය වෙන්න ඕනි බුදුවරුන්ගේ ධර්මයේ. අඬනවා කියන්නේ ද්වේෂසිත. එතකොට ඒක ධර්මයේ නෙමෙයි එහෙනම් කියලා තින්නේ අධර්මය. ඒ නිසා අපි ධර්මයෙන් පොහසත් වුනේ නැත්නම් අපි හරි දහම්පදේ දැනගත්තේ නැත්නම් අපි මේ ධර්මයේ නැති මේ තුච්ඡ සමාජයේ අපි නිවටුන් බවට පත් වෙනවා. සසර ගමන පුද්ගලිකයි සංකතයි මේ ලෝකේ. මේ රූපය කියන්නේ ධර්මතාවයක්. කෙනෙක් ඇතමේ කයෙක් නෙමෙයි. මේක ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය කාරණාව. අපි අවබෝධ කරගත යුතු කාරණාව. ස්කන්ධ පහක් උපාදානය කරගෙන මිසක් මේ ආයතන හයක් තියෙනනේ ඔබ ධර්මය අහලා තියෙනනේ ඇස කන නාසය දිවකය මනස. මේ ආයතන හයේ සිත් හට ගන්නවා. ඒක වේගය රෝදයක් කරන කෙනෙකුට වැඩි වේගයක්. දියැලක් කඩන් ගන්නට වැඩි වේගයක්. මුහුදේ රළ බිඳිනට වැඩි වේගයක් මේ අසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ සිත් හට ගන්නවා. මම මේ කියන වේගය අල්ලන්නේ ඒ සිත. මම මේ කියන වේගය අල්ලන්නේ සිත. අහන කෙනෙක් නැහැ. ඒ සිතත් එක්ක හටගන නාම ධර්ම පහක්. පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසික ආත්මවාදයක් ගොඩනගෙන එතකොට. ඇහි බලන කෙනෙක් ඉන්නව ලස්සන රූප පෙන්වන්නට ඕනේ. කනේ අහන කෙනෙක් ඉන්නව මේ සද්දය හරි නැහැ. මේ සද්දය අහන්න ඕනේ. නමුත් අහන කෙනෙක් නැහැ. විඥාන විසින් පෙන්වන මායාවක් තියෙන්නේ. මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි බුදුදහම. එතකොට ඒ දහම තියෙන චතුරාර්ය සත්‍ය තුල ඒ නිසා මේ රූපය මේ සාමාන්‍ය ලෝකය ජෝතිෂයේ ඉඳන් සෑම දෙයක්ම අධ්‍යාපනයේ ඉඳන් සෑම දෙයක්ම අපිට මේ ග්‍රහ ලෝකයේ සක්ක ගහන්න. මේක ග්‍රහ ලෝකයක්. මේ විශ්වයේ භ්‍රමණය වෙවි තියෙන මේ ඉරහඳකින් එළි වෙන මේක අපට ආйти නෑ. මේක සංකතයක්. ග්‍රහ ලෝක සංකතයක්. ඔබමම සංකතයක්. අපි හටගත්තේ උකුනිසක් තරම් පුංචි කල්ල බීජයකින්. අපි බිහි කරපු අම්මලා තාත්තලා පොළොව මත විසිරලා ගිහිල්ලා දැන්. ඒ අය සංකත නිසා අපි මේ මව්කුසේ පුංචි ධාතු ස්වභාවයෙන් හටගත්තේ අපිත් සංකතයි. මේ ලෝකේ අපට ආйти නෑ. ඒ නිසා මේ ලෝකේ තියෙන අවබෝධ කරගන්න. මේක අවබෝධ කරේ නැත්නම් අහු මේ රූපේ තෘෂ්ණාවෙන් හිටියොත් රූපේ පාට කර කර රූපේ සරස අපි සරසන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. අපේ මනස කරකෙන්නේ සතර මහා ධාතුත් එක්ක එතකොට. ධර්මයත් එක්ක නෙමෙයි. එතකොට මෙතනින් පල්ලෙහා තල වලට යන්නේ. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වට පස්සේ නිරේ යන්නේ මරණයෙන් මත්තේ. අර්ථය ගත්තේ නැහැ. කොලාතු ටික අරන් ගියා. ධර්මයේ හැටියට අරටුවේ වැඩ තිබට අරටුව අරන් යන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ධර්මයේ හැටියට හැම පැත්තෙම ඇහෙන්නේ කොලාතු. මේ ලෝකෙම සක්ක ගහපන්. මේ ලෝකෙම සරණ ඵලයක්. අම්මා තාත්තම දුවා දරුවම සරණ ඵලයක්. පුත්තා මත්ති දලං මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහියත් නෝනත්ති කුතෝ පුත්තා කුතෝ දරං. යථාර්ථවාදය දන්නේ නැති භෞතික ලෝකයේ ග්‍රහ ලෝකයේ සරණ ගියපු ඉඩම කඩම සරණ ගියපු මිනිහා මිනිස්සයා හිතන්නේ අඥානය මට පුතු ඉන්නවා. මට ධනෙ තියෙනවා. බුදුහාඳුර කියනවා තමාවක් නැති කල මොන පුතුද මොන ධනයක්ද? ඒකයි යථාර්ථවාදය. තනි පුද්ගලික ගමනක් සසරේ යන්නේ. ධර්මතාවයක් මිනිස් ලෝකෙට ගෙනාවේ. පුද්ගලයෙක් නැහැ මෙතන. මිනිස් ලෝකෙට ධර්මතාවය සකස් වුණා. මිනිස් මෞකසකට බැසගත්තා. බැසගත්තේ බෞද්ධ මෞකසකට. අද බෞද්ධ සමාජයේ උපදින්න එන මිනිසුන්ට බෞද්ධ සමාජයට එන්න බෑ. ඇයි ඒ? අද බෞද්ධ අම්මලා මෞකසවල වහගෙන. අපේ අම්මලා මෞකසවල වැහුවේ නැහැ. පවුලක 10ක් 12ක් හිටිය ළමයි. අපේ අම්මලා මෞකස වැහුවනම් අපට මේ ශාසනය අහිමි වෙනවා. අද බෞද්ධ පවුල් උපදින ළමයි කියලා මිත්‍යා දෘෂ්ටික පවුල් උපදින මිත්‍යා දෘෂ්ටි ග්‍රහණය වැඩි වෙනවා. බෞද්ධ අම්මලා මෞල් කුසල් වහගෙන අනාගතේ මහා විනාශයක් පරිහානියක් මේ සිංහලයට උරුම වෙලා තියෙනවා.
ඒ නිසා අපි මිදී යන්න ඕනේ. මේ ලෝකේ හදන්න බෑ බුදුවරු බණ කිව්වත් අපි යථාර්ථය දැකලා අපි අවබෝධ කරලා අපි මිදිලා යන්න ඕනේ. සසර ගමන පුද්ගලිකයි. මේ අත්කල් බැඳන් යන්නේ නැහැ. මේක తాවකාලික අවස්ථාවක්. ඉක්මනට ගෙවිල යනවා. මේක ඔබ තුලින් දකින්න ධර්මය. පුංචි කාලේ තිබ්බ ජීවිතේ නෙමෙයි රූපේ නෙමෙයි තියෙන්නේ. වැහැරීමක්, දිරීමක්, නිතරම වෙනස් වෙවි යන නාම රූප ධර්ම පරම්පරාව තමා කියමින් මේ බඹයක් වමුණු සතර මහා ධාතු හටගත්තා වූ කය අපි පරිහරණය කරන අවිද්‍යාවෙන් මේක පොළොව මත විසිරලා යනවා. හොයාගන්න නැති වෙනවා. මිනිස්සු මැරෙනකන් මැරෙනවා කියලා දන්නේ නැහැ. ඔබ මරණානුස්සතිය වැඩුවොත් ඔබගේ සිතට ඔබගේ මරණය පේනවා. ඔබ බය විරාන්ත වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔබ කුසලයේ අප්‍රමාදී වෙනවා. බොහෝ දෙනා සිල් ගත්තට අර්ථය ගත්තේ නැහැ තාම. තාම සරණ ගිහිල්ලා ඉන්නේ කේන්දරේ. තාම යන සාත්‍තර පළවල් ගානේ. තාම යන පළතුරු වටි උස්සන් පොල් ගෙඩි පළපල. ඇයි මේ? අයිතිකාරයෙක් නැති රූපේ අයිතිකාරයෙක් මවාගෙන මිත්‍යා දෘෂ්ටි ඔස්සේ කියලා රකින්න හදන තමා කියලා කෙනෙක් මවාගෙන. නමුත් මේකේ තමා කියලා කෙනෙක් නැහැ. ආයතනයක සිත් හට ගන්නවා. ඒ සිත් එක්කම ෂණයෙන් ඇති වෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම රූප ධර්ම. එතකොට අපි රැවටෙනවා. මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරන්න ධර්මඥානය තියෙන්න ඕනේ. කයිබන කිය අඬා ඉඳලා දේවාල පස්සේ ගිහිල්ලා අපි නිරේ යන්නේ. ගිහේනම උපකරන්තාරං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසම් පච්ච මම පාවිච්චි කරන මොකක්වත් මම සල්ලි දීලා ගත්ත දේවල් නෙමෙයි. මේ ඔක්කොම ඔබේ දහඩිය කඳුල. ඔබ හම්බ කරපු දේවල්. ඒ නිසා බුදුන් වහන්සේ මේ සිව්පසය දෙන ගිහියට ඉදි කට්ටේ නම් දෙන පැරඩෝල් පෙට්ටි නම් දෙන මෙයාලට සාසන භක්මචර්යාවෙන් අනුග්‍රහය දක්වන්නට සසුන් බඹසරණං චතුරාර්ය සත්‍ය ධර්මයයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වාමීන් වහන්සේගෙන් ඔබ අහලා ඔබ දරාගත්තොත් අන්වේෂයකින් බලන්නාසේ මේ ලෝකේ නොදැක්ක දේවල් ඔබට යථාර්ථය වශයෙන් පේනවා. ඉස්සලාම බලන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. බලන්නේ බඹයක් පමණු කය. ඒතර බඹයක් වමුණු කය බැලුවට පස්සේ එයාට මුළු ලෝකෙම විග්‍රහ වෙනවා. ලෝක කියන්නේ මේ කය විතරයි. ඇස්වා ගත්තාම ලෝකේ නෑ. බුදුදහම කියන්නේ ප්‍රඥාවන්තයන් බිහි කරන ප්‍රඥාවන්තයන්ගේ පාරාදීසයක් මිසක් බෝගසුන් නයි ගැරන්ටි එල්ලෙන අන්ධ භක්තිකයන්ගේ පිස්සන් කොටුවක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න පුදුම බුද්ධියක් බුදුරු ඇති කළ මේ වගේ මුනිවරයෙක් අපට හම්බෙන්නේ නෑ. මේ මුනිවරයා කොහොමද දකින්නේ අපි? අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා දල්දා මාලිගාවේ ඉන්දියාව කියලා දකින්න බෑ. අරහං සම්මා සම්බුද්ධ මේ ගුණ අනුස්සතියක් වශයෙන් වැඩියොත් මේ අසහාය මුනිවරයා ඔබට පේනවා. ධම්මං අපස්සන්තෝන මම් පස්සති. ධර්මයේ දැක්කේ නැත්නම් අපිට බුදුරජාන් වහන්සේ දකින්න බෑ. දීයමාන බුදුහාමුදුරු මෙතනට ආවත් උන්වහන්සේ දිහා බලන් හිටියත් අපි බුදුන් දැක්කා වෙන්නේ නැහැ. බුදුන් දැක්කා වෙන්නේ අර අරහාදී බුදුගුණ තුලින් ඒකසිතේ රුවාගෙන වාසය කරන්න ඕනේ. ඒතර මෙහෙම වාසය කරන ශ්‍රාවකයාට ටික ටික මෙයා ගැඹුරට යනවා. සාගරේ මුලින්ම අපි සාගරේ අඩිය තිබ්බෙකම අපි ගිලෙන්නේ නැහැ. ටික ටික ගැඹුරට යනවා. ඒ නිසා මූලික මානසික ගුණධර්ම ටික ටික පුරුදු කරනකොට අපි ධර්මයේ කරා යනවා. ධර්මතාවයක් රැගෙන යන. ඒ නිසා ඔබ මේ ජීවිතේ මිනිස් ලෝකෙට ධර්මතාවය හදාගත්තනේ. නැවත මේ මිනිස් ලෝකේ පැත්ත පලාතකෙන්ට කරුණු හදාගන්න එපා. කුසල අකුසල කතා කරන මේ කාලේ බුද්ධ ශාසනයක් තියෙන මේ කාලේ බෞද්ධයයි කියා පුරාජේරු කියා ගන්නා වූ හිස් මිනිසුන් ඉන්න මේ කාලේ අපට පේනවා බුද්ධ ශාසනයක් තිබෙන හැටි. ඒතර අනාගතයේ ශාසනය නැති වෙනකොට මේක කොහොම වෙයිද? දැම්ම මිනිස්සු සත්තු ගන්නට. අර මහා චක්කවර්ති සීනා සූත්‍රයේ අනාගත මිනිස්සු බලල්ලු ගන්නට, කුල්ලු ගන්නට. ඇයි ಗುಣධර්ම නැහැ. ಗುಣධර්ම නැහැ. ඒ අනාගතය අපි ඉන්නේ පිරිහිග එන ඔබ බුද්ධිමත් වුණොත් ඔබ ආර්ථිය අල්ලයි. හැමෝටම ආර්ථිය අල්ලන්න බෑ. ඔක්කොම කොලාතු අරන් යන්නේ. ඒ නිසා මේ අනුන්ට බණ කියනවා කියන එකත් ලේසි නෑ. ඒ අනුන්ට බණ කියනවා කියන එකේ කරුණු කිහිපයක් තියෙන්න ඕනේ. පළවෙනි එක සන්තුට්ටි කතා. ලද දෙයෙන් සතුටු වීමේ ආනිසංස කියන්න ඕනේ. ඊළඟට අප්පිච්ච කතා. අල්පේච්ඡ ජීවිතය පිළිබඳව ගුණයන් කියන්න ඕනේ. ඊළඟට පවිවේක කතා. කාය විවේකය, චිත්ත විවේකය ඇති කර ගන්නා හැටි භාවනාව කියලා දෙන්න ඕනේ. විරියාරම්භ කතා. කෙලෙස් තවන වීරිය ඇති කර ගන්න හැටි කියලා දෙන්න ඕනේ. ඊළඟට ප්‍රධානම දේ අසංසග්ග කතා. මේ ලෝකයට නොඇලීම පිළිබඳ කතාව කියලා දෙන්න ඕනේ. දැන් මම කියලා දුන්නේ කතාව. මේක අපට අයිති නෑ. මේක විශ්වයේ භ්‍රමණී වේවිදින ග්‍රහ ලෝකයක්. මේක සරණ යන්න එපා. දජග්ග සූත්‍රයේ තියෙන්නේ බයක් ඇති වෙච්ච වෙලාවට කවුරුවත් සරණ යන්න එපා. දෙවිවරු සරණ යන්න එපා. සක්‍රියා සරණ යන්න එපා. කොච්චර බල සම්පන්න කිව්වත් කොච්චර බ්‍රහ්මෙක් කිව්වත් සරණ යන්න එපා. සරණ යන්න බුදු ගුණ
බයක් ඇති වෙච්ච වෙලාවට බුදුගුණ සිහි කරන්න ඒ දදක සූත්‍රයේ තියෙන අයියේ අනිත් සෑම දිනම කෙලෙස් සහිතයි. බුදුවරු කෙලෙස් රහිතයි. ඒ නිසා උන්වහන්සේ කිව්වා ඒ නිසා අපට තියෙන බුදුගුණ විතරයි ජීවිතේ පිහිටට. ඒ නිසා මේ ජීවිතේ අප පිහිටක් ගන්නට නම් අපි බුදුගුණ වඩන්න ඕනේ. මෛත්‍රිය වඩන්න ඕනේ. අසුබේ මරණ සතිය මේ වඩමින් වාසය කරන්න ඕනේ. අපි මාසෙට එක්පාරේ උපෝසතේ ගන්න. ඒ උපෝසතේ අර්ථවත් වෙන්නේ බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, සීලානුස්සතියෙන්, දේවතානුස්සතියෙන්. මේ වගේන් තමයි සිල්වත් දෙනේ අර්ථවත් වෙන්නේ. ඒ නිසා යථාර්ථය අවබෝධ කරන මිනිස්සයා මේ ලෝක යන පැත්තට යන්නේ නැහැ. වැල යන පැත්තට මැස්ස ගහ යන්නේ නැහැ. එයා වැල හරව කරන තමන් ගුණ පැත්තට. ඒ නිසා ශ්‍රාවකත්වය කියන්නේ උඩුගම් බලා යන ධමයක්. මේ යන ලෝකයාගේ පැත්තට යන්නේ නැතුව එයා ගුණ ධර්ම ඇති කරගෙන එයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එයා උඩුගම් බලා යනවා. මේක අවබෝධ කළ යුතුයි. මේ ජීවිතේ මිනිස් ලෝකයට ආවා ඊළඟ ජීවිතය යනවා තිරිසන් මහ පුදුරියසේ නිරේ යනවා ප්‍රේත ලෝකය මේ කෙලවරක් නැහැ. ඒ දෙවියන් අතරට යනවා. මේ සෑම තැනම තියෙන දුක විතරයි. දෙවියන් අතරට ගියා. එතකොට සැප දුකයි සැපයි දෙකම මිනිස් ලෝකේ තියෙන නමුත් නිරන්තරයෙන්ම වෙනස් වීමක් විතර අනිච්ච විතරයි තියෙන ජීවිතය කියලා. ඒ අනිච්ච කියන්නේ දුක. ඉතින් මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගන්න මේ බුදුවරුන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි විග්‍රහ කරගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ යන ඒ ගමනට මෛත්‍රිය කියන එක හරියම අපට පාදක වෙනවා. හරියට උමනා වෙනවා. ඒ නිසා අපි මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මලක් සෙමින මොහොතක් කෙනෙක් මේ මෛත්‍රිය වඩනවා නම් ඔහුට ආනිසංස දේශනා කරනවා. සිවුදිකින් වඩින සංඝයාට ආරාමයක් කරාට වැඩිය රහතන් වහන්සේලා 100කට දන් දුන්නට වැඩිය පසේ බුදුරන්ට දන් දුන්නට වැඩිය මලක් සෙමින මොහොතක් ඒ කියන්නේ තප්පර 2 3 4 5 මෙත්සිත වැඩුවොත් ඊටත් එහා ගිය ආනිසංස කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ඒ තරම් ආනුභාවයක් තියෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් මේ ජීවිතේ විග්‍රහ කරගන්නට, අවබෝධ කරගන්නට, ප්‍රඥාවන්ත වෙන්න. ඒ නිසා ශාසනයේ බුද්ධමත් ක්‍රියාවලට ඇතුල් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා බුදුන් වහන්සේ කියනවා කරණීය මත්ත කුසලේන යංකං සංකං පදං අපි සමෙච්ච සක්ඛෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු වනතිමානි. මේ නිවනට එන්න ඕන නම් ඒකට ආස කරන කෙනෙක් ඉන්නවා නම් එයාත් ඒක වෙනුවෙන් කරන්න ඕනි වැඩපිළිවෙලක් තියෙනවා. සක්ඛෝ දක්ෂයෙක් වෙන්න ඕන. උජු ඍජු වෙන්න ඕන. සූජු මනාව ඍජු වෙන්න ඕන. කීකරු නිහතමානී ගතිපැවතුම් මෘදු මොන ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕන ඉස්සෙල්ලා. ඒතර මේ ධර්මතා ටික හදවතේ ඇති කර ගන්න ඕනේ. එතකොට මේ ධර්මතාව විසින් මෙයාව ධර්මයේ කරා රැගෙන යනවා. පුද්ගලයෙක් විසින් රැගෙන යනව නෙමෙයි. මෙතන එහෙම කෙනෙක් ඇතමෙක් අයෙක් නෙමෙයි ධර්මතාවයක්. ඒ නිසා ධර්මතාවයක් අපි ඇති කරගත්තොත් දෙවියන් අතරට යන දෙවියන් අතරට යනවා. බ්‍රහ්මයන් අතරට යන ධර්මතාවයක් ඇති කරගත්තොත් බ්‍රහ්මයන් අතරට යනවා. සතර අපායට පෙරේත ලෝකයට යන ධර්මතාවයක් ඇති කරගත්තොත් පෙරේත ලෝකයට යනවා. නිරයට යන ධර්මතාවය ඇති කරගත්තොත් නිරයට යනවා. නිවනට යන ධර්මතාවය ඇති කරගත්තොත් නිවනට යනවා. ඒ නිසා ධර්මතාවය ඇති කරගන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. මොකේද දක්ෂ වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ දක්ෂ වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඍජු මනා ඍජු වෙන්න ඕනේ. බාහිර ලෝකේ සරණ යන්නේ නැහැ. බාහිර ලෝක පිහිටක් හොයන්නේ නැහැ. එක එක දෙවිවරුන්ගේ හින්දු දේවාල ගානේ සාත්‍ර පොළවල් ගානේ කියලා පිහිට හොයන්නේ නැහැ. එයා පිහිට හොයන්නේ කෙලෙස් නැති කෙනෙක්ගේ ලෝතර බුදුන් වහන්සේගේ. එතකොට මෙහෙම පිහිට හොයන ශ්‍රාවකයා දක්ෂ වෙලා ඍජු වෙලා මනා ඍජු වෙලා නිහතමානී වෙලා කීකරු වෙලා මෙයා මේ ගුණ ධර්ම ඇති කරගන්න. ඊට පස්සේ මුතු අනතිමානේ සන්තුස්සකෝච සුභරෝච. එතකොට මේ නිවන් මාර්ග යන ශ්‍රාවකයා ලද දෙයින් සතුටු වෙනවා. සුභරෝච සහැල්ලුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච අල්ප කෘත්‍ය. එයාට වැඩ කටයුතු ටිකයි තියෙන්නේ. අප්පකිච්චෝච සල්ලක උති සහැල්ලු පැවතුම් ඇත්තෙක් වෙනවා මෙයා. ඊළඟ සන්තින්ද්‍රියෝච සංසුන් නිදුරන් ඇත්තෙක් වෙනවා. නිපකෝච දක්ෂයෙක් නුවණැත්තෙක් වෙනවා. අප්පගබ්බෝ ප්‍රගල්භ නැහැ, බොරුව නැහැ, මුලාව නැහැ, වංචාව නැහැ, ප්‍රගල්භ නැහැ. අප්පගබ්බෝ කුලේසු අනනුකිද්දෝ කිසිම කෙනෙක් කරේ නොවැළී මෙයා සමසිතින් වාසය කරනවා. ඒ නිසා මේ ජීවිතේ මේ බුද්ධ ශාසනය අපට මග හැරෙනවා. අපි තනි තනියෙන් පිටමං වෙලා යනවා. මේ ග්‍රහලෝකي දාලා යනවා. මේ ඔක්කොම දාලා යනවා. මේ බුද්ධ ශාසනය අපට මග හැරෙනවා. බුද්ධ ශාසනයෙන් වැඩක් ගන්න වෙන්නේ සෝවාන්වත් වෙන්න ඕනේ. හැබැයි අපට සුගතිය තහනම් නැහැ. ඒ නිසා සුගතිය තහනම් නැති නිසා දෙවියන් අතර සිත පිහිටුවාගෙන මේ ධර්මයේ වඩන්ට පුරුදු කරන්න ඕනේ.
ඒ නිසා දක්ෂ වෙලා නිහතමානී වෙලා අර කිව්වා වූ ධර්මතා ඇති කර ගන්න ඕනි. ශාන්තෝ සේම භූමියට එන්න ඕන. නිවනට එන්න ඕන. ඊළඟ නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ. ඊළඟට බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා සත්පුරුෂ පඬිතියන් බිය දක්වන සුළු වරදක්වත් කරන්නේ නැහැ කියලා හික්මෙනවා. ඇයි ඒ? සියල්ලම යන්නේ හිත හරහා. අපි ජීවිතේ හිතන්න නැතුව කරන්නේ හුස්ම ගන්න එක විතරයි. හුස්ම ගන්න එක හිතලා කරා නම් අපි මෙලහට මැරිලා. ඒ නිසා අනාත්මයි ජීවිතේ. ඒ නිසා සියල්ල හිත හරහා යන්නේ. ඒ නිසා බුදුවරුන්ගෙන් ධර්මය ආපු යථාර්ථය අවබෝධ කරගන්න යන ශ්‍රාවකයා සුළු වරදක්වත් කරන්නේ නැහැ කියලා හික්මෙනවා. ඊළඟට සුඛිනෝ වා කේමිනෝ හොන්තු සියලු සත්වෝ සුවපත් වෙත්තා බය නැත්තෝ වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා මෙයා මෛත්‍රී සිතින් ඉන්නවා ශ්‍රාවකයා. ඒ නිසා මේ ලෝකයේ තුල මේ අවියාවුද නැතුව අවවාදයෙන් පමණක් තමයි බුදුන් වහන්සේ කෝටි ගාණක් ශ්‍රාවකේ හික්මෙන්නේ. අපි පවා මේ හික්මිලා ධර්මයේ කතා කරන උන්වහන්සේගේ අවවාදය. ඒ අවවාදය අවුරුදු 2000 ගාණක් තිස්සේ උන්වහන්සේට මිනිසුන්ව හික්මවන්නට දමනය කරන්න පුළුවන් වුණා. අද ලෝකේ ආගම් මතනවා කියලා මිනී මරා ගන්නවා. ඊළඟ සත්ත්ව ඝාතන කරනවා. මේවා තමයි ලෝකේ ආගම් මතන කියලා බහුතරය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මහා අවිහිංසාවාදී. කාටවත් එයා කරදරයක් කරන්නේ නැහැ. එයා මේ නිවන ස්පර්ශ කරගන්න, මේ ධර්මතාවය අවබෝධ කරගන්න. මෙතන කෙනෙක් ඇතමෙක් අයෙක් නැහැ. මේක ධර්මතාවයක්. මේ ධර්මතාවය අවබෝධ කරගන්න ඕනි. ඒ නිසා ඒකට මෙත්සිත ඕනි. වෛර නැතිසිත ඕනි. උපෝසත තියෙනවනේ පින්නතුනේ. ඒ උපෝසත තියෙන බුදුරජාණන් වහන්සේ උපෝසත විස්තර කරනවා. සමහරුගේ උපෝසත තියෙන ගෝපාල උපෝසතේ. සමහරුගේ උපෝසතේ ආර්ය උපෝසතේ. ගෝපාල උපෝසතී කියන්නේ ඒ පුද්ගලයා ඒ සිල් දවතර කියන කෑම බීම ගැනමයි හිතා ඉන්නේ. ඒතකොට මේක කරෝලද උඹලකටද අපි නම් කන්නේ කරෝල අපි නම් කන්නේ උඹලකට. ඒතකොට මේ වගේ දෘෂ්ටි හදාගෙන මිනිස්සු මේ ඒක සීලයක් හැටියට සලකනවා. ඒක ශාසනය හැටියට සලකනවා. නමුත් ජීවත් වෙලා ඉන්න සත්තුන්ට කරුණාවක් නැහැ. කරෝල කෑවේ නැති වුණාට උඹලකට කෑවේ නැති වුණාට ජීවත් වෙලා ඉන්න සත්තුන්ට කරුණාව නැහැ. බුදුන් වහන්සේගේ ජීවයෙන් තොර කරන්න එපා. ජීවෙන් තොර කරන්න එපා. සමහරවල් ඉන්නවා අපි මස් මාළු කන්නේ අපි බෞද්ධ. එහෙම හදාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු සත්ත්වයන්ට කරුණාවෙන් ඉන්න, මෛත්‍රියෙන් ඉන්න. ඒක තමයි කරන්න ඕනේ. නොමරා වාසය කරන්න. සියලු සත්ත්වයන්ට අභය දෙන්න. දඩ මුගුරු සත් මුගුරු බහා තබලා ඉන්න. ඒ නිසා මේ ශ්‍රාවකයා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්ත්වයන් කෙරෙහි මෙත්සිත පතුරවමින් වාසය කරනවා. ඊළඟට යේකේචිපාන භූතද්දී තසා වාතාවරාවා අනවශේෂා දීඝා වායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස කාණපතුලා. කෙලස් තියෙන සත්වයෝ ඉන්නවා. කෙලස් නැති සත්වයෝ ඉන්නවා. ඊළඟට නොයෙක් ප්‍රාණී ඊළඟට දීඝා වායේ දිගසිරුණු තියෙන සත්වයෝ, මහන්තාවා මහසිරු තියෙන සත්වයෝ, මජ්ක්‍ධිමා මධ්‍යම සිරු තියෙන සත්වයෝ, රස්ස කාණකතුලා කුඩා සිරුණු ඊටාව සියුම් සිරු තියෙන සත්වයෝ. දීඝා වායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස කාණකතුලා. දිට්ඨා වායේ වද්දිට්ඨා පෙනෙන සත්‍යෝ නොපෙනෙන සත්‍යෝ යේච දූරේ වසන්ති අවිදූරේ යම්තාක් දුර ඉන්න සත්‍යෝ යම්තාක් ළඟ ඉන්න සත්‍යෝ යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා ඉපදලා ඉන්න සියලුම සත්‍යයන්ට ඊළඟ ඉපදෙමින් ඉන්න සියලුම සත්‍යයන්ට භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සත්තා මේ සියලුම සත්‍යෝ සූපත් වූ සිත්ත්වෝ වෙත්වා. කාත් එක්ක තරහ වෙන්න එපා ජීවිතේ. අපි හිතන්නේ මූ මාත් එක තරයි කියලා කායික කෙනෙක් දකින්නේ. කායික කෙනෙක් නෑ මෙතන. ධර්මතාවයක්. උකුණේ ස්කල්ල බීජේ පටන් පොළොව මත විසිරලා යන යන්ට යන කන්‍යන විඥාන ශක්තියක් නාම රූප ධර්ම පරම්පරාවක්. ඒ නිසා මෙතන කේන්ති ඇති කරගෙන වාසය නොකළ යුතුයි. යථාර්ථවාදී අවබෝධ වුණාට පස්සේ ඕටසිත පාලනයක් යටතේ පවත්වන්නට පුළුවන්. භෞතිකවාදී විතරක් සරණ ගියොත් අපි මේ බුද්ධ ශාසනයේ කිසිම ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඒ නිසා දෙවියන් අතරවත් සිත පිහිටුවා ගන්නට. සුගතිය තහනම් කළේ නැහැ බුදුන් වහන්සේ. ඉතින් ඒක නිසා මේ ශ්‍රාවකයා බොහොම කරුණාවන්තව ඉන්නවා. බොහොම මෛත්‍රියෙන් ඉන්නවා. අනුන්ගේ දුකේදී පිහිට වෙනවා. ඊළඟට මෙහෙම මේ ශ්‍රාවකයා හික්මිලා වැඩි කරන්නට සියලු සත්‍යයන්ගේ හිතසුව කැමති වෙනවා. ඊළඟට නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි බ්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡය. මෙයා කවදාවත් කවුරුවත් රවට්ටන්නේ නැහැ. මෙයා බොරු කියලා මුලා කරන්නේ නැහැ සමාජයේ. කවුද මේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා. එයා
කෝපය ඇති කරගෙන, ක්‍රෝධය ඇති කරගෙන සිටේ අනුන්ට දුකක් වෙන විදියට කටයුතු කරන්නේ නැහැ මේ ශ්‍රාවකයා. මහා අහිංසකේ. රට්ටපාලාදී සිටුවරුන්ට පාන්සි තුල සිවුරක් පෙරවලා ගහක් යටට ගිහිල්ලා මැටි පාත්‍රයෙන් ගයක් පිඬුසිඟා වැඩලා උන්වහන්සේ මහා ධනස්කන්ධයෙන් විඳින්න බැරි සුවයක් වින්දා. ඒක තමයි මේ යථාර්ථවාදී අවබෝධ වුණාට පස්සේ සිතේ ඇති වෙන ස්වභාවය. එතන මේ ශ්‍රාවකයා කවුරුවත් රවට්ටන්නේ නැතුව, ඔහු සිතේ කෝපය, ක්‍රෝධය ඇති කරගන්න නැතුව සියලු සත්වයන්ගේ සමගිය කැමතිලා වාසය කරනවා. දුක කැමති වෙන්නේ නැහැ කාගේවත්. මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. මේ ශ්‍රාවකයා පින්නතුනි එක අම්ම කෙනෙක් ඉන්න දරුවෙක් දිහා බලන්නකො. ඒ අම්මේ දරුවන්ට හරිම ආදරේ. ඒ විදිහට මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න කියනවා. ඒක විතරක් නෙමෙයි මහණෙනි, මේ ලෝකයේ සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න කියනවා. සියලුම සත්වයන් කෙරෙහි දඬු මුගුරු බහාතබල ඉන්න කියනවා. කරුණාවෙන් ඉන්න කියනවා. ඒ වගේ ධර්මයක් දේශනා කරු මුනිවරයෙක් සරණ ගියපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් අපි. ඒ නිසා ශ්‍රේෂ්ඨත්වයේ තියෙන අර්ථය ගත්තොත්, යථාර්ථය දකින්න තරම්, චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න තරම් මනස පුරුල් කරගත්තොත්, බුද්ධිමත් වුණොත් එකම්ම කෙනෙක් වගේ මේ ලෝක ජීවත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරු කාටවත් දේවදත්ත තමයි ගොඩක් වෛර කරේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන තමයි ගොඩක් හිතුවේ. ඇයි මෙයාව බේර ගන්න කෙස් ගහක් තරම්වත් කුසලයක් තියෙන තුල ඇදලා ගන්න. කෙස් ගහක් තරම්වත් කුසලයක් නැහැ. ඒ නිසා මේ ශ්‍රාවකයා සමගිය කැමති වෙලා වාසය කරනවා. අඩදබර නැතුව වාසය කරන සමහරය අඩදබර කරගත්තත් මෙයා ඉවසීමෙන් ඉන්න. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය. ලොව හැම දිනාගෙන් බොහෝ තුමකි වැඩිය යලු යසුදනා සැපයේ සුර පුර වැඩිය. මේ ඉවසන කෙනා කාන්ති පරමං තපෝතිතික්කා උතුම්ම ශික්ෂාව ඉවසීම. ඒ වගේ தත්වයකට නිර්මාණය කරන ශ්‍රාවකත්වයක් තමයි බුද්ධ ශාසනය. ඊළඟට පින්නතුනේ මේ ශ්‍රාවකයා අර විදියට සියලුම සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඉන්නවා. මාතා යතානියං පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ මෙත්තං සබ්බ ලෝකස්මි මාන සම්භාවය උද්ධං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං උඩ දිශාවට යට දිශාවට සියලුම දිශාවලට දස දිශාවටම අවහිරයක් නැතුව වෛරසයක් නැතුව ප්‍රමාණ කරන්න බැරි මෙත් සිත සියලුම සත්වයන් කෙරෙහි පතුරවනවා. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ වාඩිලා ඉන්නකොට, ඇවිදිනකොට, ගමන් බිමන් යනකොට, නොනිදා ඉන්නකොට මේ සෑම වෙලාවකම මේ මෙත්සිත වඩන්ට කියනවා. බුද්ධ ශාසනයේ මේ මෙත්සිතට තව නමක් කියනවා. ඒ තමයි උතුම් වූ බ්‍රහ්ම විහාරය. දිට්ඨෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. මෙයා මිසදිටු බව නැති කර ගන්නවා. ඇයි මෙයා යථාර්ථය දකින්නවනේ පින්නතුනේ. ඔය වගේ ගුණධර්ම ඇති කරන් එනකොට යථාර්ථය දකින්න මේ ඔක්කොම කිව්වේ භාවනාව පින්නතුනේ. සූත්‍රයේ මුල ඉඳන් තියෙන භාවනාව. එතකොට මෙයා මිසදිටු බව නැති කර ගන්නවා. සිල්වන්ත වෙනවා. සම්‍යක් දර්ශනයෙන් යුක්ත වෙනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. මෙයා කාමයන් කෙරෙහි ආසාවක් නැති කර ගන්නවා. ඇයි යථාර්ථවාදයේ අවබෝධ වෙච්ච නිසා. ඊට පස්සේ මෙයා කාමයේ සුවිනෙය්‍ය ගිහින් ආපු කාම ලෝකෙට නම් එන්නේ නැහැ. මෞකසිකට එන්නේ සසර තරණය කර ගන්නවා. බුදුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වය නෙලා ගන්නවා. මෙන්න සූත්‍රය. අපි දැන් පොඩි කාලේ ඉඳන් අපේ ජීවිතේ වැඩියෙන්ම කියපු සූත්‍රය. වැඩියෙන්ම ආපු සූත්‍රය. දැන් රටේ උදේ හවස පිරිත් දාන මාධ්‍ය වලින් දාන පන්සල් වල දානවනේ. ඊට පස්සේ ගෙවල් වල ලක්ෂ ගණන් වීදම් කරලා බෙර ගහලා තම්මට්ටම් ගහලා පැන් කල පුරවලා පිරිත් නුල්ලල්ලා අපි ජීවිතේ කොච්චර කාල මේ සූත්‍රය අහන්න ඇද්ද? මේ සූත්‍රයේ දීප එකක්වත් අපිල තුල තියෙනවද? දැන් මේ රටේ ලෝකෙ පිරිත් දාන හැටියට ආශිර්වාද ලැබෙනවා කියලා මේ රට තවතිසාවක් වෙන්න ඕනිනේ. දවසෙන් දවස පිරිහෙනවා. එහෙනම් මේ ශාසනයේ අద్භූත විදියට සෙත් ශාන්ති ලැබෙන්නේ නැහැ. ගුණයක් මත පිහිටන්න ඕනේ. මේ කියපු ධර්මතා ඇති කර ගන්න ඕනේ. මේ ධර්මතා නූලක් දිගේ අපේ ජීවිතේට එන්නේ නැහැ. පැන් ටිකක් බිව්වා කියලා එන්නේ නැහැ. මේ ධර්මතා ඇති කර ගන්න ඕනේ. එහෙම නැතු අපි කරන්නේ මේ සූත්‍ර වලට වැඳ ඉන්නවා. පිරිත් පොත් වලට වැඳ ඉන්නවා. ඒ වගේ දින ධර්මයේ කැලෑ වැදිලා. අපි තුල ධර්මයේ නැහැ. ඒ ධර්මයේ දින පොතට වැඳ ඉන්නවා. ධර්මයේ ඇති කරගන්නේ නැහැ. බුදුන් වහන්සේගේ සූත්‍ර පිටකයේ බෙහෙත් වට්ටෝරුවක් වගේ හදලා බොන්න තියෙන්නේ. අපි ඒක කැරික් වඳිනවා, බඩ ගාව වඳිනවා, මල් පූජා කරලා වඳිනවා. අපි ඒක ජීවිතේ ඇති කරගන්නේ නැහැ. ඒ නිසා මේක ඇති කරගන්න ඕනේ මේ ධර්මතාව. මේ ජීවිතයේ ධර්මතාවයක්. මම ඔබට කිව්ව කොහොමද ධර්මතාවය කියලා.
උකුණිස් කල්ල බීජේ පටන් පොළොව මත විසිරෙන තෙක් යන ගමන අවබෝධ කරගන්න මේ භෞතික ලෝකෙට සක්ක ගහන්න එපා. මේ රූපේ රකින්න බෑ. දැන් අද බයෙන් ඉන්නලා මේ ළඟදී පන්සල අතු ගන්න දායක මහත්තයෙක් අවුරුදු 70 විතර. තව අවුරුදු 78 විතර දායක මහත්තයෙක් කියනවා අතු ගන්න මේ සෙනසුරු අපල දුරු වෙනවලු. පට්ට බොරු ජෝතිෂ්‍යකාරයෝ අහු වෙන්න එපා වට. ඒ කියන්නේ අවුරුදු 78ක් විතර බෞද්ධලා ඉඳලා ඒ උපාසක මහත්තයා. නමුත් ගත්ත ධර්මයක් නැහැ දාලා. ඇයි ඒ? මොනවද ලැබෙන්නේ? සාසනේ ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ කියලා පොළාතු දරන් ඉන්නේ රොඩ්ඩ තියෙන්නේ. මලුවක් ඇමදුවාම අපට ලැබෙන්නේ ආයුෂය, වර්ණය, සැපය, බලය, ජවය, මහා ශරීර වර්ණ මේවා ලැබෙන්නේ ආර්සංස හැටියට. අතු ගන්න රාහුව ෆ්‍රෙන්ස්රු අපල දුර වෙනවා. මේ පට්ටපල් බොරු මේ කොහෙවත් තියෙන ග්‍රහ ලෝකයකට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකත් ග්‍රහ ලෝකයන්නේ. ඒවට බය වෙන්න එපා. ඒ ධර්මයේ හිස් නැති හිස් ලෝකේ අර මාපිය වන්දනා වගේ. අපි ධර්මයෙන් භවස්තුනට මේ සියල්ල අපි යට කරනවා. අපි බය වෙන්න ඕනේ මොනකටද? මේ සිත දමනය කරගන්න බැරි වෙච්ච එක ගැන. මේ සිතේ හට ගන්නා තරහට බය වෙන්න ඕන. මාන්නයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, පරිගැනීම කියන මෙන්න මේ චේතනාවලට බය වෙන්නේ. ඇයි කෙනෙක් ඉඳන් මේව ඇති කරගන්න ඕනේ නෙමෙයි. ඇසෙන් දැකලා ඇති වෙනවා ඒ ධර්මතාවය. වෛරය නම් වූ ධර්මතාවය. කනෙන් අහලා ඇති වෙන ඊර්ෂ්‍යාව නම් වූ ධර්මතාවය. මෙහෙම ධර්මතාව රැස් කරගන්නවා පල්ලෙහා තල වලටත්, ඉහළ තල වලටත්. කෙනෙක් ඇතනේ කයෙක් මේ කයේ නෑ. ඒ නිසා මෙන්න මේ ධර්මයේ තියෙන චතුරාර්ය සත්‍ය තුල සැඟවිලා ඔබත් ඔයලා බලන්න මේ කිව්වට පිළිගන්න එපා. විමසන්න බුද්ධ ශාසනයේ අන්ධ භක්තිය නෙමෙයි තියෙන විමසන්න. ඒහි පස්සේ ඇවිල්ලා බලන්න මේ කියන කතාව ඇත්තද කියලා. මහා සල්ලිකාරවන්ට මේ කතාව ඇත්ත වුණා. කෙළපිඩක් වගේ ධනෙ පැත්තක දාලා මේ යථාර්ථය අවබෝධ කළා. ධනෙන් ලබන්න බැරි සතුට ලැබුවා යථාර්ථය අවබෝධ කරලා. ඒ නිසා මේ සෑම දෙයක්ම අවබෝධ කරන දුවදරුවෝ සංකතයි ඔක්කොම සංකතයි. අපේ අම්මලා තාත්තා පොළොව මත විසිරලා ගිහිල්ලා. අපි තව ටික දවසකින් විසිරෙනවා. මේක ඩයි කර පාට කර මේක රූපේට සක්ක ගහන්න එපා. මේ ලෝකෙට සක්ක ගහන්න එපා. ශ්‍රද්ධාව හදාගන්න. බුදුන් වහන්සේගේ ගුණ සත්‍යයක්මයි. ඒ ගුණ ප්‍රඥාවෙන් දකලා බුදුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ධර්මයේ ගුණ හයක් තියෙනවා. ධර්මේ නම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. සංඝයා කෙරේ සිත පහදවා ගන්න සුපටිපන්න ආදී ගුණ කෙරෙහි. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කරන්ට, සීලවන්ත වෙන්න. ඊළඟට ශ්‍රද්ධා සීල සිත ත්‍යාග ප්‍රඥා හදා ගන්නට. හොඳ ධර්මඥානයක්, හොඳ සිල්වන්ත භාවයක්, ත්‍යාගී ගුණයක්, ප්‍රඥාවක් මේවා හදාගෙන දෙවියන් අතරටවත් යන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්නතුනි අපි මේ ලෝකේ අපි ජීවත් වෙනවනේ. අපට දැනුමක් තියෙනවා. මොකක්ද ඒ දැනුම? මේ භෞතික ලෝකයේ කලමනාකරණය කරගන්නට. ඒකට වර්තමානයේ සමාජයේ කියනවා බුද්ධිය කියලා. මේ භෞතික ලෝකයේ ඉහළින්ම කලමනාකරණය කරන්නේ විද්‍යාඥයෝ. ඒකට තමයි සමාජයේ ඉහළ ගියේ. විද්‍යාව කොට අවිද්‍යාව. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වා අතං ජීවින් ජීවිතමාහුසෙට්ට. පඤ්ඤා ජීවින් ජීවිතමා. කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨද? ප්‍රඥාවෙන් ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මේ භෞතික ලෝකයේ කලමනාකරණය කරන එක නෙමෙයි. එහෙනම් මොකද්ද? ආධ්‍යාත්මික ලෝකයේ කලමනාකරණය කරගන්න එක මනාව. ඒකනේ ඔබට මිනිස් ලෝකයට ආවේ දේවත්වය හදාගන්නට, බ්‍රහ්මත්වය හදාගන්නට. අපේ පින්බලේ මැද පින්නතුනේ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරා කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පින්බලේ මදි. ඒ නිසා පින හදාගන්න, දානය පුරුදු වෙන්න, කන බත්පතෙන් මිටක් දෙන්න. ඒ වගේ දානය පුරුදු වෙන්න ජීවිතේ. දාන කියන්නේ සංගීත දානෙ නෙවෙයි. හැම ආකාරයෙන්ම දන් දෙන්න පුළුවන්. දන් දෙන්න අවස්ථාව ලැබිච්ච ගමන් දෙන්න. ප්‍රිය වචන කතා කරන්න ලැබිච්ච ගමන් ප්‍රිය වචනේ කතා කරන්න. කාගේවත් හිත දෙන්න කතා නොකරන්න. දානයේ ප්‍රිය වචනේ අර්ථ චර්යාව තම සත්පුරුෂයෙක් වෙලා සමාජයත් සත්පුරුෂකම යොදවන්න. සමානාත්මතාවයේ මංගත ජගත කියලා මානෙන් එන තු සියල්ලත් එක්ක සමගියෙන් ඉන්න. මේ ගුණධර්ම ඇති කරගන්න දෙවියන් අතරට යන්න, බ්‍රහ්මයන් අතරට යන්න. පිහිටක් ලබන්න හවුහරණක් නැහැ. අපට ඔක්කොම අම්මා තාත්තලා අහිමි වෙනවා. දුවා දරුවෝ අහිමි වෙනවා. මේ ලෝකේ අහිමි වෙනවා. එක අසුරක් ගැහුවා වගේ එක සෙනෙන් මේ ලෝකේ අහිමි වෙලා යනවා අපිට. මේ බදාගත්තු ස්වභාවය නැහැ. විඥාන හිතුනාට පස්සේ දවස් දෙකෙන් අයින් කළා දාලා. ඉතින් ඒක නිසා ප්‍රඥාවෙන් ජීවිතය යථාර්ථය දකින්න මේ ලෝකෙට සක්ක ගහන්න එපා. අවබෝධ කරලා කුසල් දහම් රැස් කරගෙන දෙවියන් අතරට යන්න. ඒ නිසා පින්න සෑම දිනාටම මේ ජීවිතය අහවරෙන්ට කලින් කෙරවෙල වෙන්න කලින් බුදුවරුන්ගේ ධර්මයේ හරය ස්පර්ශ කරගන්න මේ උතුම් වූ දේශනාව වූ හේතු වාසනා වේවා. ඒ ධර්ම දේශනාව තුළින් රැස් කරගත් ආනුභාවයන් පින්න සෑම දිනාටම ජීවිතයේ යථාර්ථය මේ ජීවිතයම දැක ගන්නට බුදුවරුන්ගේ ධර්මයේ හරය ස්පර්ශ කරගන්න ගෞතම ශාසනය තුළදීම සංසාර තරණය කරගන්න නිමා කරගන්න මේ ආනුභාවය සෑම දිනාටම හේතු වේවා වාසනාව වේවා පාරමී වේවා කියලා සාදු කියලා පිළිගන්නවා.
වෙනවා.